අපි සියලු දෙවියන්ට ආරාධනා කරලා මේ උතුම් පුණ්‍ය භූමියේ හිත පහදවාගෙන සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන අවිධහිත පුණ්‍ය භූමියකටයි අපි ඇවිල්ලා ඉන්නේ. එදා මේ භූමිය තමයි අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරුණා කියලා. මේ අහස් කුස දෙවියන්ට ඉඩ නැතුව ඉන්දිකටු තුඩක් තරම් ප්‍රමාණයේ දිව්‍ය ශරීර මවාගෙන දෙවියන් පිරීලා ගියා. එදා ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මේ භූමියේ මාර්ගඵල ලැබුවා. ඒ නිසා අපි ඒ සියලු දෙවියන්ට සාදුකාර දීලා ආරාධනයක් කරමු. එදා දෙවිවරු ප්‍රීති ഘോഷා කරමින් මහා වීරයන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරනවා. අපිත්‍යම් බණහන්න කියලා ඒ එකතු වෙච්ච මේ පුණ්‍ය භූමියට භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙවිවරු සාදුකාර දිදී පැමිණෙත්වා වැඩම කරත්වා කියලා අපි ආරාධනයක් කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අපි මේ ඇවිල්ලා ඉන්නේ ඉසිපතන මිගදායට. ඉසිපතන කියන මේ නම හැදිච්ච හැටි ඉසිවරයන් වහන්සේලා පතනේ වෙන තැන ඉසිපතන කියලා හැඳින්වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර පසේ බුදුරජාණන් වහන්සේලා 500 නම හිමාලයේ පසේ බුදුවරුන්ට පහළ වෙනවා යුගන්ධන කියලා පර්වතය. මෙන්න මේ පර්වතයේ තුල පසේ බුදුවරු 500ක් වැඩ හිටියා කියලා. මේ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා අනෝතප්ත විලාසල නිරෝධ සමාපත්තියට සමවදිනවා. දින 7ක් සමාපatti සුවයෙන් වැඩ ඉඳලා අහසින්ම වැඩම කරනවා මේ භූමියට. වැඩම කරලා මේ භූමිය තමයි කියන පිණ්ඩපාතේ වැඩම කරන්නේ. අර 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා අහසින්ම පතනේ වෙන අහසින් වඩින තැන ඉසිපතන කියලා හැඳින්වුවා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට වැඩ හිටිය අවසාන පසේ බුදුරජාණන් වහන්සේ තමයි මාතාංග කියන පසේ බුදුරජාණන් වහන්සේ. බුදු වෙන මහා පින්වන්ත කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා දැනගත්ත දවසේම පසේ බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා පිරිනිවන් පෑවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට පසේ බුදුවරු ඒ ලෝකේ වැඩ ඉන්නේ නැහැ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ භූමිය තමයි අහසට පැන නැගලා පිරිනිවන් පානවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ අහසේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ දේහය අහසේම දැවිලා අළු වෙලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවේ අහසේම ආදාහනය වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පතනය වුණේ මේ භූමියට කියලා. ධාතුන් වහන්සේලා පතනය වෙච්ච භූමිය ඉසිපතන කියලා හඳුන්වනවා. එතකොට අර 500ක් පසේ බුදුරු අහසින් වැඩම කරපු පතනේ වෙච්ච භූමිය පසේ බුදුරජාණන් වහන්සේ අහසේ පිරිනිවන් පාති ආදාහනය වෙලා 13 වහන්සේලා පතනේ වෙච්ච භූමිය ඉසිපතන කියලා හඳුන්වනවා. ඊළඟට අපි කියනවා මිගදාය. නීග්‍රෝධ මිග කියලා තියෙනවා ජාතක පොතේ ජාතකය. අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එනකොට මේ භූමියේ එදා ජීවත් වෙච්ච මුව රංචුවකගේ ඒ නායක මුවෙක් හැටියට ඉපදිලා හිටපු ආත්මයක එදා
උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය උන්වහන්සේගේ කැපකිරීම දැකලා එදා මේ ප්‍රදේශේ පාලනය කරපු රජුරු ඒ මුවන්ට අබේදානය දෙනවා. ඒ නිසා මිගදාය කියන්නේ මුවන්ට අබේදානය ලැබිච්ච භූමිය. අපි බොහෝ වෙලාවට දේශනාවල අහලා තියෙනවා ඒකං සමයම් භගවා බුදුරජාණන් වහන්සේගේ විස්තර කතා කරනකොට මේ ධම්මචක්ක දේශනාව ඊළඟට අනන්ත ලක්කන සූත්‍රය ගැන කතා කරනකොට බාරාණසින් විහෙරති ඉසිපතනේ මිගදාය. එතකොට ඉසිපතන මිගදාය කියන්නේ ওই විදියට. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එනකොට ආත්ම 446ක් මේ භූමිය මුල් කරගෙන ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඒ නිසා තමයි ජාතක පොතේ බොහෝ තැන්වල සඳහන් වෙන්නේ එකල බරණැස් නුවර. බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ මේ තියෙන බරණැස් නුවර. ඒ බරණැස තමයි බ්‍රහ්මදත්ත කියන රජ පරම්පරාව අදත් තියෙනවා. අපිට බොහෝ වෙලාවට දේශනාවල අහන්න ලැබෙනවා බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමය. එතකොට ජාතක පොතේ බොහෝ කතාවල ওই බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ ගැන ඇහෙනවා. ඊළඟ ජාතකෙත් තියෙනවා ඊළඟ කතාවෙත් තියෙනවා ඊළඟ එකෙත් තියෙනවා ඔහොම තියෙනවා 400 ගාන. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බ්‍රහ්මදත්ත රජුරෝ මැරෙන්නේ නැද්ද? හැමදාම ඉන්න රජෙක්ද? ඇයි ඒ පරපුරේ නම කවුරු හරි ඊළඟට රජ වෙනවා නම් බරණැස එයාට දෙන නාමයක් බ්‍රහ්මදත්තමයි. ඊළඟට තව කවුරු හරි රජ වෙනවා එයාට දෙන්නේ බ්‍රහ්මදත්ත. අදත් ඉන්නවා. අද පිළිගැනීමක් නැති වුණාට රාජ්‍ය පිළිගැනීමක් නැති වුණාට මේ ප්‍රදේශ පිළිගන්න. කටින පින්කම වෙනුවෙන් මේ මූලගන්ධ කුටි විහාරයේ වාර්ෂික කටින පින්කම වෙනුවෙන් ඇත්තු ලබා දෙන්නේ බරණැස මාලිගාවේ ඉන්න ඇත්තු. රජ කෙනෙක් අදත් ඉන්නවා. විශේෂ උත්සව වලට ඒ ප්‍රදේශයේ රජුරු සම්බන්ධ වෙන හැබැයි රටේ ලොකු පිළිගැනීමක් බලයක් නෑ. එතකොට එදා අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක ඉඳන් ඒ බරණැස තිබ්බ රජ පරම්පරාව බ්‍රහ්මදත්ත නමින් හැදින්නේ. අපේ බෝසතාණන් වහන්සේ අවස්ථා ගණනාවක ඒ බ්‍රහ්මදත්ත රජුරුව හැටියට අවස්ථා ගණනාවක මේ රාජ්‍ය මුල් කරගෙන රජකමට පත් වුණා කියලා. ඊළඟට පින්වත්නි මේ මහා භද්‍ර කල්පේ ඊළඟ අන්තක් කල්පේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ උපන් ගම තමයි මේ බරණැස. එදාට හඳුන්වන්නේ බරණැස කියලා නෙමෙයි. කේතුමති රාජධානිය කියලා. ඒ කේතුමති රාජධානිය බවට පත් වෙන්නේ මේ නගරේමයි. ඒ නිසා අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ උතුම් නගරේට. ඒ වගේමයි අද අපි මේ වන්දනා ගමන ආරම්භ කරන්නේ ලෝකයේ තියෙන අවිධහිත පුණ්‍ය භූමියක්. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දය යම් සද්ධාවන්ත කුල පුත්‍රයෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා දැකලා වන්දනා කරලා පහන් සංවේගය ඇති කරගෙන මරණ මංචකයේ පවා සිහි වුණොත් ඒකාන්තයෙන් සුගතියෙම උපදින ස්ථාන 4ක් තියෙනවා. ඒ 4 ස්ථාන අතර ප්‍රධානම ස්ථානය තමයි ඉසිපතන මිගදායත් එක තැන. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට උපන්නේ මෙතනයි කියලා ලුම්මිනි සල්වනේ දැකලා වන්දනා කරගන්න කීවා. ඒ ස්ථානේ මරණ මංචකයේ සිහි වුණොත් ඒකාන්තයෙන් සුගතිය යනවා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත් වුණේ මෙතනයි කියලා බුද්ධගයා වජිනාසන භූමිය දැකලා වන්දනා කරගන්න. මරණ මංචකේ මැවිලා පේනවා. දහසක් අකුසල් යටපත් වෙලා ඒ පින බලවත් වෙනවා. ඒකාන්තයෙන් සුගතිය උපදිනවා කියලා දේශනා කරා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරේ මෙතනයි කියලා ඒ උතුම් භූමිය ප්‍රථම ධර්ම දේශනාව වදාළ ධම්මචක්ක දේශනාව දේශනා කොට වදාළ ධම්මරාජික ස්තූපය. ඔබ මේ ඉස්සරහින් දකින්නේ ධම්මරාජික ස්තූපය. අපේ බුදුරජාණන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලාට ඒ ධම්මචක්ක දේශනා කරපු තැන තමයි මේ ඉස්සරහ තියෙන්නේ.
මේ භූමිය සියසින් දැකලා වන්දනා කරගෙන අපිට මරණ මංචකේ සිහි වෙනවා. අනේ අපි මේ භූමිය මේ විදිහට වන්දනා කරා කියලා. කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ පින බලවත් වෙනවා කියන මරණ මංචකේ. ඒ කාන්තේ සුගතිය උපදිනවා කියලා දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාවදාළ තැන කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකේ අපිට මරණ මංචකේ සිහි වෙනවා. ඒ කාන්තෙන් සුගතිය උපදිනවා කියලා දේශනා කරා. අන්නේ සතර ස්ථානවලට අයිති පූජනීය පුණ්‍ය භූමියක් තමයි අපි ඉස්සල්ලා මේ වන්දනා කරන්න අපි මේ ආවේ. ඒ වගේමයි අවිදහිත කියලා කියන්නේ බුදුවරු වෙනස්වත් වෙනස් නොවන භූමි තියෙනවා. ඒ කියන්නේ හැම බුදු කෙනෙක්ම සේවනය කරන භූමි. දැන් මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරේ මේ භූමියේ මෙතනමයි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරේ මේ භූමියේ මෙතනමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරේ මේ භූමියේ මෙතනමයි. අපි සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරේ මේ භූමියේ මෙතනමයි. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ මේ භූමියේ මෙතනමයි. හැම බුදු කෙනෙක්ම සේවනය කරන හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන පූජනීයම තැනක්. ඒ නිසා අපි කියනවා අවිදහිත. ඊළඟට මේ දේශනාවත් අවිදහිතයි. හැම බුදු කෙනෙක්ම දැන් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධ ගැන කතා කරා. ඔය හැම දේශනාවක්ම හැම බුදු කෙනෙක්ම කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර තියෙන්නේ ඒ පුද්ගලයන්ට ඒ තැනදී බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව ගැළපෙන ධර්මයන් දේශනා කරනවා. හැබැයි බුදුවරුන්ගේ ජීවිතේ අත් නොහැර හැම බුදු කෙනෙක්ම ඒ විදිහටම දේශනා කරන දේශනා කීපයයි තියෙන්නේ. ධම්මචක්ක දේශනාවත් එහෙම දේශනාවක්. හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේශනාව. ඒ නිසා ඒකට කියනවා අවිදහිත දේශනයක් කියලා. ඒ දේශනාවේ පටන් ගන්න තැන ඉඳන් දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ යෝචායන් කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ ඔය විදිහට අත්තකිල මතානු යෝගේ කාමසු කල්ලිකානු යෝගේ විස්තර කරලා මේ අන්ත දෙකෙන් තොරව ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඒ අන්ත දෙකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා කියලා. චක්කු කරණී දහම් මැස ලබා දුන්නා. ඥාන කරණී ඥානය පහළ කරලා දුන්නා. උපසමාය කෙලෙස් සංසිදෙව්වා. අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඒ උතුම් නිවන සාක්ෂාත් කරලා දීපු විශේෂම දේශනාව ධම්මචක්ක දේශනාව. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරගන්න ආකාරය ගැන දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භූමිය තමයි ඉසිපතන මිගදාය පුණ්‍ය භූමිය. අපි මේ කවුරුත් ඇවිල්ලා ඉන්නේ ඒ උතුම් ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියට. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ එදා බෝසත් පුතෙක් හැටියට ලෝකයට බිහි වෙලා නම් තියෙන දවසේ බමුණෝ 108 දෙනෙක් මාලිගාවට කැඳෙව්වා. ඒ අතර දක්ෂම 8 දෙනා ඉස්සරහින්ම වාඩි කෙරෙන්නේ. ඒ 8 දෙනාගෙන් හිටපු ලාබාලම කෙනා තමයි එදා කොණ්ණඤ්ඤ. අනිත් ඔක්කොම වයසක ත්‍රිවේදේ ප්‍රාප්ත වෙච්ච බ්‍රාහ්මණවරු. කොණ්ණඤ්ඤ කියන කෙනා තමයි ලාබාලම කෙනා. එදා අපේ බෝසතාණන් වහන්සේ නම් තියෙන දවසේ සුද්ධෝදන රජුරෝ ගෙනහල්ලා අර බ්‍රාහ්මණවරුන්ට පෙන්නවා. අංග ලක්ෂණ තමයි බැලුවේ. එකින් එක අංග ලක්ෂණ පරීක්ෂා කරලා ඒ වෙලාවේ මේ කෙනා ගැන හැමෝම ඇඟිලි දෙකක් ඉස්සුවා. උස්සලා කීවා මේ කෙනා තුල මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මේ නම් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තියෙනවා නම් එක්කෝ සක්විති රජ වෙන්න. ගිහි ජීවිතය අතහැරියොත් ලෞතර බුද්ධත්වයට පත් වෙන්න.
ඔය කාරණා දෙක අර බමුණු හැමෝම කියනකොට අර බාලම කෙනා හොඳට පරීක්ෂා කළා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දක්ෂිනාරුතව කරකැවිලා තියෙන සුදු පාටයි. දැන් අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට ওই බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා පලන්දනකොට වැඩි ශ්‍රද්ධාවට අපි පලන්දන්නේ රත්තරන්. රත්තරන් පාටට තියෙන සක්විති රජවරු. බුදුරජාණන් වහන්සේගේ සුදු පාට. හරියට පලන්දනවා නම් එක්ක රිදීයෙන් එක්ක සුදු රත්තරන්ෙන් පලන්දනවා. බුදුරජාණන් වහන්සේගේ සුදු පාටයි සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙන්නේ. සක්විති රජුරුවන්ගේ තමයි රත්තරන් පාට. සක්විති රජුරුවන්ගේ වාමාරුතව කරකැවිලා කෙලවර පල්ලෙහාට හිටින විදියට නතර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දක්ෂිනාරුතව කරකැවිලා කෙලවර ඉහළට හිටින විදියට නතර වෙලා තියෙනවා. ඔන්න ඔය වෙනස හොඳට බැලුවා කොණ්ණඤ්ඤ කියන කෙනා. බලලා එක ඇඟිල්ලක් උස්සලා කියා මේ කෙනා ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙනවා. මේ ලෝකේ සියලු දෙනාට යහපත උදා කරන කෙනා කියන අර්ථයෙන් තමයි සිද්ධාර්ථ කියන නම තියන්නේ. එදා නම් තබන දවසේ මේ නම් තබලා අර බ්‍රාහ්මණවරු මාලිගාවේ පුද පඳුරු අරගෙන පිටත් වෙලා ගියා. අර බමුණු 8 දෙනාගෙන් කොණ්ණඤ්ඤ කියන කෙනාට වයස තියෙනවා තාම ලාබාල කෙනෙක්. අනිත් 7 දෙනාම ගෙදර ගිහිල්ලා තමන්ගේ දරුවොන් එකතු කරලා කීවා දරුවනේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍ර රත්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ගිහි ජීවිතය අතහැරියොත් ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවාමයි. ඒ වෙනකොට අපි ජීවතුන් අතර නැති වෙයි. යම් දවසක නුඹලා දැනගත්තොත් සුද්ධෝදන රජතුමාගේ පුත්‍ර රත්නේ ගිහි ජීවිතය අතහැරියා කියලා නුඹලා නම් මේ කාමයන් වල බැඳිලා ඉන්න එපා. නුඹලා පැවිදි වෙයල්ලා. උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා විමුක්තියක් හොයාගනින්නලා කියලා ඔන්න අර බමුණු දරුවන්ට කිව්වා. අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. ඒ වෙනකොට අර බමුණු වයසට ගිහිල්ලා මිය ගියා. එදා අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ අබිනිෂ්ක්‍රමණය කරා කියලා දැනගත්ත වෙලාවේ කොණ්ණඤ්ඤ කියන කෙනා දැන් වයසට ගිහිල්ලා ටිකක් තවත් අවුරුදු 29කින් වයසට ගිහිල්ලා. අර බමුණන්ගේ ගෙවල් වලට ගියා. ගිහින් කිව්වා මතකද පියවරු මැරෙන්න කලින් කියපු දේ. ඒ වෙනකොට ගොඩක් අය විවාහ වෙලා දරුවෝ ඉන්නවා කාම බන්ධනයන්ට බැඳිලා අනේ අපි කොහොමද ඇහුව දාලා එන්නේ මේවා. ඒ අතරින් 4 දෙනෙක් ඉදිරිපත් වුණා අපි එනවා. ඒ තමයි වප්ප, බද්දිය, මහානාම අස්සජී කියන 4 දෙනා. ඒ අයගේ දරුවෝ. ඒ 4 දෙනාත් එකතු කරගෙන කොණ්ණඤ්ඤ කියන කෙනා මේ 5 දෙනා එක්ක තමයි අපේ බෝසතාණන් වහන්සේ හොයාගෙන ගිය වෙනකොට උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන මහා වනාන්තරේ. දුෂ්කර ක්‍රියා කරද්දී දැම්බුදු වෙයි ඒ කාලේ මිනිස්සු හිතාගෙන ඉන්නේ විමුක්තිය ලැබෙන්නේ දුෂ්කර ක්‍රියාවෙන් විතරයි කියලා. උන්වහන්සේට උදව් කර උපස්ථාන කර දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6කට ආසන්න කාලයක් බලාගෙන හිටියා කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අවසානයේ අතහැරියා. අතහරිනකොටම දැන් බලන්න මිනිස්සු වෙනස් වෙන හැටි. ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා ඇඟිල්ල තනි ඇඟිල්ලක් උස්සලා කියපු කෙනා මහා පුරුෂ ලක්ෂණ දැකලා බුදු වෙයි කියන විශ්වාසයෙන් හිටපු අනිත් 4 දෙනා දුෂ්කර ක්‍රියාව අතහැරියා විතරයි බැන ගියා. නිකන් ගියා නෙමෙයි මතක තියාගන්න. බැන ගියා. ඕන්න අපිත් අමාරුවේ වැටුණා. අපිත් බලාගෙන හිටියා බුදු වෙයි කියලා. ඕන් දැන් පාත්‍රය අරගෙන ගමට ගියා. යමල්ලා යන්න කියලා බැන ගියා. අපේ බෝසතාණන් වහන්සේ මහා වනාන්තරයේ තනි වුණා. උන්වහන්සේ පින්නපාතේ යනකොට සිහිසුන් ඇදගෙන වැටෙනවා කියනවා. 3-4 පොළ ඇදගෙන වැටලා නැගිට ගන්න බැරුව ඉන්නවා. බොහොම අමාරුවෙන් තමයි සේනානි කියන ගමට ගිහිල්ලා පුංචි දෙයක් ආහාර අරගෙන ඇවිල්ලා සති 2ක කාලයක් උන්වහන්සේට ගත වුණා කියන ශරීර ශක්තිය හැදෙන්න. ටික දානේ වළඳනකොට ආයෙමත් අර යටපත් වෙලා ගිය මහා පුරුෂ ලක්ෂණ මතුවලා ආවා. එදා තමයි දුෂ්කර ක්‍රියා කරපු කඳු අලල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා සුජාතාවගේ කිරිපිඩු දානේ පිළිගන්න. පසුවදා
සොත්තිය බමුණාදීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අභියස නැගෙනහිර දිසාවට කුසතන ඉල්ල වැඩ ඉඳලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවැනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරලා හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතිය බෝධි මූලයේමයි වැඩ හිටියේ. දෙවැනි සතිය බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවක් කරා. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුනා. හතරවෙනි සතියේ සක්‍ර දෙවියන් මව පුරුවන්ගේ තුල වැඩ ඉඳලා අභිධර්මයේ මෙනෙහි කරා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුල ඉන්නකොට උන්වහන්සේ විමසුවා මේ ධර්මයේ පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ, පංචකාමයන් තුලමයි ඉන්නේ. මේ මිනිස්සු මේ ධර්මය අවබෝධ කරගනීවි දෝ කියලා හිතනකොටම බ්‍රහ්ම ලෝකවලට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ඒ මොහොතේම පෙනී ඉඳලා වන්දනා කරගෙන ආරාධනයක් කරා නිදුකානන් වහන්සේ දහම් දේශන සීක්වා. සුගතයන් වහන්සේ දහම් දේශන සීක්වා. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුණොත් මේ ලෝකයාම නැසී යාවි වෙනසී යාවි. නිදුකානන් වහන්සේ දහම් දේශන සීක්වා කියලා ආරාධනයක් කරා. ඒ ආරාධනයේ පිළි අරගෙන ලෝකෙ දිහා බැලුවා කාටද මං දහම් දෙසන්නේ. ආලාර කාලාම දින 7කට කලින් මැරිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. උද්දකරාම පුත කලින් දවසේ රැ මැරලා තියෙනවා. ඒ අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට බලන්ති බුදු ඇසින් දැක්ක පස්වක භික්ෂූන් වහන්සේලා. තමන් වහන්සේ අතහැරලා බැන බැනා ගියත් සසර පින් තියෙන පාරමී තියෙන අය කොහෙද ඉන්නේ කියලා බැලුවා මේ භූමියේ. ඉසිපතන මිගදායට වෙලා තවුස්දම් පුරමින් 5 දෙනාම ඉන්නවා. මේ අය හොයාගෙන ගිහිල්ලා මං ප්‍රථම වතාවට ධර්මයේ දේශනා කරනවා කියලා අදිෂ්ඨාන කරේ 5 වෙනි සතියේ අජපාල නුගරුක මුල. 6 වෙනි සතියේ මුචලින්ද විලාසල ගත කළා. 7 වෙනි සතියේ රාජායතන කිරිපලරුක මුල. සත් සතිය ගත කළා තමයි බුදුරජාණන් වහන්සේ කිලෝමීටර් 200 ගාණක් පින බුද්ධ ගයාවට. අපි හෙට පිටත් වෙලා යන්නේ බුද්ධ ගයාවට. ඒ බුද්ධ ගයා භූමියේ ඉඳන් මෙතනට බුදුරජාණන් වහන්සේ සතියක් ගත වෙනවා. උන්වහන්සේ පයින් වැඩම කරන්නේ. සතියක කාලයක් ගත වුණා. මේ 5 දෙනා මුණ ගැහිච්ච තැන අපි ඊළඟට යනවා මේ ටික වන්දනා කරලා එතන. එතනට කියන්නේ සම්මුඛ චේතිය. පිළිගත්තේ නෑ බුදු කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියා හිටියා. ආයිස්මතුන් කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ආයිස්මතුන් කියන්න එපා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 5 දිනාම එකතු කරගෙන මෙතනට ආවා. මෙතන තමයි පෙර බුදුරජාණන් වහන්සේලාත් අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරන අවිධහිත තැන. මෙතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ 5 දිනාට දහම් දෙසන සූදානම් වෙනකොට එදා කොයි වගේ දවසක්ද? ඇසළ පුන් පොහෝ දවස. දෙවිවරු ප්‍රීති ഘോഷා කර කර භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලවට ප්‍රීති ഘോഷා කරන අන්න අපිත්‍යම් බණහන්. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානම් වෙන අපිත්‍යම් කියලා මේ භූමියේ අතුරු සිදුරු නැතුව දසදහසක් ලෝක ධාතු වල දෙවියන්ගෙන් පිරීලා ගියා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න මනුස්ස ලෝකෙන් හිටියේ 5 දෙනෙක්. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාමස්සයි. ඒ 5 දෙනා කෙනුත් බුදු වුණා කියලා විශ්වාසයෙන් බණ ඇහුවේ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරමයි කියලා. අනිත් 4 දෙනාට ඒ සැකයි. දුෂ්කර ක්‍රියා කිරීම අතහැරියට කොහොමද බුදු වෙන්නේ කියලා තව සැකයි. එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ භූමියේ මෙතන උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී දේශනාව අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ හිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදුණා සෝවාන් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ බුදුමුවින් ප්‍රීති වාක්‍යයක් දේශනාවත් එක්කම දේශනා කරා. කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා. කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ. අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා කියලා.
ඒ මොහොතේ දසදහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරාව විහිදුණා කියන. දසදහසක් ලෝක ධාතුවම සෙලවුණා. දෙවියන් සාදුකාර දුන්නා. 18 කෝටියක් දිව්‍යවරු මේ භූමියේ ධර්මය අවබෝධ කරා. භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බබලවට සාදුකාරී පැතිරිලා ගියේ මෙතනද. අද අපි සාදුකාර දෙනවනේ. සාදුකාරයේ භූමාට දෙවියන් තමයි මුලින්ම ප්‍රීතිඝෝෂා කරන්නේ. අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේන චිවා ලෝකස්මි. මේ වගේ දේශනාවක් මේ ලෝකේ කාටවත් කරන්න බෑ. බුදු කෙනෙක් විතරමයි මේ දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්වුවා කියලා ප්‍රීතිඝෝෂා කරනකොට ඒ හඬට චාතුම් මහරජික දෙවිවරුත් කියනවා ඒකනම් ඇත්ත. මේ දේශනාව මේ ලෝකේ කාටවත් කරන්න බෑ බුදු කෙනෙක්මයි කරන්නේ. ඒ විදිහට ඉහළට අකනිටා බඹලව දක්වාම දෙවියන් ප්‍රීතිඝෝෂා කරමින් සාදු හඬ ලෝකෙ පැතිරුණා කියලා. එහෙමනම් මේ භූමියේ සිද්ධ වෙච්ච විශේෂම සිදුවීම් තමයි තුනුරුවන් පහළ වුණේ මෙතන. අද අපි තෙරුවන් සරණ කියන්නේ මුලින් පන්සිල් ගන්න කලින් තෙරුවන් සරණ කියනවා. තුනුරුවන් පහළ වෙච්ච භූමිය තමයි ඉසිපතන මිගදාය. බුද්ධ රත්නේ පහළ වෙන්නේ වජිරාසනයේ මතදී බුද්ධ ගයාවේ බෝධි මූලයේදී. හැබැයි ධර්ම රත්නේ පහළ වුණේ මෙතන. ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගමයි ධර්ම රත්නේ පහළ වුණේ. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් ඵලයට පත් වෙනකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරලා අඬ ගැහුවා. මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. බුදු කෙනෙක් ශ්‍රී හස්තයේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වෙනවා. ඇඳගෙන හිටිය වස්ත්‍ර සලුපිලි එහෙමම නැති වෙනවා. ඒ මොහොතේම 이르දියෙන් අරහත් ධජයේ පහළ වෙනවා. චීවර පෙරවෙනවා. සිවුරු පාත්‍රේ පෙරවිලා අතට පාත්‍රයක් ලැබෙනවා. 이르දියෙන් පැවිද්දක් ලැබුණා. ඒකට ධර්මයේ කියන්නේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව. එදා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට පැවිද්ද ලැබෙනවා සමගම සංඝ රත්නේ පහළ වුණා. තුනුරුවන් පහළ වුණා මේ භූමියේ. එහෙමනම් තුනුරුවන් පහළ වෙච්ච භූමිය තමයි ඉසිපතන මිගදාය භූමිය. එහෙමනම් අපි මේ ඇවිත් ඉන්නේ මේ බුද්ධ ශාසනය තුල තුනුරුවන් පහළ වෙච්ච තැන. මේ ලෝකේටම දහම් ගඟ විසුරුවා හර තැන. බුදුරජාණන් වහන්සේ සියලු බුදුවරු දේශනා කරන ධම්මචක්ක දේශනාව දේශනා කරපු තැන. ඒ නිසා මේ උතුම් පුණ්‍ය භූමියේ ඒ පහළ වෙච්ච තුනුරුවන් පහළ වෙච්ච මේ භූමියේ ධම්ම රාජික ස්තූපයේ පිහිටි තැනයි අද ඔබ මේ දකින්නේ. ඒ උතුම් පින්බිමට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් ධම්මචක්ක දේශනාව අවිධහිත දේශනාව දේශනා කොට වදාළ මේ පින්බිමට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු. එදා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙද්දී 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා. දෙවනි දවසේ බුදුරජාණන් වහන්සේ දේශනාව ධම්මචක්ක දේශනාව මෙතනම ආයිමත් දේශනා කරා. එදා වප්ප ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. තුන්වෙනි දවසේ දේශනා කරද්දී බද්දිය ස්වාමීන් වහන්සේ. හතරවෙනි දවසේ මහා නාම, ඊළඟ දවසේ අස්සජී ස්වාමීන් වහන්සේ. දින 5ක් ධම්මචක්ක දේශනාව මෙතනදී දේශනා කරා. 5 දෙනාම සෝවාන් වුණාට පස්සේ ඒ 5 දෙනාම එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ගියා අතර තියෙන උසට තියෙන තැන. එතනට කියන්නේ ධම්මික ස්තූපය කියලා. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරන්නේ. 5 දෙනාම රහත් වෙන්නේ එතන. මේ බුද්ධ ශාසනයේ ප්‍රථම රහතන් වහන්සේලා පහළ වෙන්නේ මේ භූමියේ. අපි ඔය හැම තැනකටම ගිහිලා ඒ තැන්වලත් විස්තර කර ගන්නවා. එහෙමනම් සාදුකාරය අකනිටා බඹලව දක්වා විහිදිලා ගිය මේ උතුම් පුණ්‍ය භූමියට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් දැන් අපි නැගිටලා අපි මෙතනට ගිහිල්ලා වටේ බුදු